සියහඬ එකට එක්කන අපේ ගුවන් විදුලියේ සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන කවියක බැඳි පදරුත් සිතුවිලි හැඟුම් වදනින් පවසන කවි සිතක රිද්මය කවිකාර සිත් අහස කවිකාර සිත් අහස කවිසිතක් කියන්නේත් එක්තරා ආකාරයක මවක් අම්මා කෙනෙක් පිළිරුදා දරලා දරුවෙක් බිහි කරනවා වගේ තමා කවියෙකුගේ කවිසිතත් පිළිරුදා දරා බිහි කරනව ලස්සන කවක්. ඉතින් ඒ අපූරු බිහි කිරීම ගැන කතා කරන වැඩසටහනක් කවිකාර සිත් අහස. කවිකාර සිත් අහස. සයිබර් අවකාශයේ ඔබේ හඬ. ඔබේම ඔබේ සියහඬ. සියහඬ කවිකාර සිත් අහසට අදත් අපූරු කවිතරුවක් පායලා තියෙනවා. වෘත්තීන් ප්‍රාථමික ගුරු උපදේශිකාවක් වන ඇය අපි අද ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. අපි කැමති ඔබේ විස්තර ටිකක් දැනගන්න. කවිකාර සිත් අහසට මාව එකතු කර ගැනීම සම්බන්ධව මම හරිම සතුටු වෙනවා. මම නමින් ගත්තොත් මල්ලිකා සිල්වා. දැනට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරෝල අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරු උපදේශකවරියක් ලෙස සේවය කරන්න. මට තියෙනවා පාසල් 54ක් මගේ සේවය සඳහා. මේ 54 ප්‍රාථමිකාංශයේ දරුවන් ගේ සාධන මට්ටම් ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන සංවර්ධනය සඳහා කටයුතු කිරීම තමයි මගේ රාජකාරිය වෙලා තියෙන්නේ. දැන් නම් මම ජීවිතේ සැන්දෑ භාගෙට එකතු වෙමින් පවතින්නේ. ඇත්තටම මම සතුටු වෙනවා මේ කවිකාර සිත් අහසට මාව එකතු කර ගැනීම සම්බන්ධව. මොකද ජීවිතේ බොහෝ අත්දැකීම් බහුලව ලැබලා ඒ අත්දැකීම් තුළ ජීවත් වෙන මට කවියෙක් හැටියට, කිවිඳියක් හැටියට ඔබත් එක්ක එකතු වෙන්න ලැබිච්ච එක ගැන මම බොහොම සතුටු වෙනවා. මම දැනට කාව්‍ය සංග්‍රහයක් අවසන් කරමින් ඉන්නවා. ඒ වගේම මගේ ගීත 6ක් විතර එළි දක්වමින් පවතිනවා. එක ගීතයක් මේ වෙනකොට එළි දක්වලා තියෙනවා. ඒකම කෙටි කතා සංග්‍රහයක් අවසාන අදියරේ තියෙන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුව වෙතට එකතු කරන්න. පසුගිය දවසක මට සඳස් සංකලන කවි සංසදයේ විසින් කාව්‍ය දීප කියන ගෞරවාන්විත නාමයේ පිරිනැමුවා. ඇත්තටම මම සතුටු වෙනවා කිවිඳියක් හැටියට මේ යන්න ලැබුණු ගමන ගැන. පුංචි කාලේ ඉඳලම පාසල් යන අවදියේ ඉඳලම කවි ලියමින් ගිය මේ ගමන බොහොම සුන්දර අත්දැකීම් රාශියක් සුන්දර සිතුවිලිත් එක්ක ලෝකෙට එකතු කරන්න පුළුවන් වුණා. ඒ එකතු කරන්න පුළුවන් වෙච්ච ගමනේ එක් පියවරක් තමයි කවිකාර සිත් අහසට මට එන්න ලැබීම ගැන. මං හරි සතුටු වෙනවා. මොකද කවිකාර සිත් අහස තුලින් මගේ හදවතේ ගැස්ම, මගේ හදවතේ බලාපොරොත්තු, සතුට ඔගොල්ලෝ වෙතට එකතු කරන්න ලැබිච්ච එක ගැන. ඒ එක්කම මම හිතවන කවිත් මේ වෙනකොට කියනවා. ඒ සඳහා බොහෝ වෙලාවට වයිඹ පළාතේ වයිඹ රේඩියෝව, වයිඹ ගුවන් විදුලිය තුලින් එකතු වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මල්ලිකා සිල්වා මහත්මිය අද පළමුවෙන් කතා කරන්න තෝරගෙන තියෙන කවි පන්තිය මොකක්ද? ඉතින්
මේ යන ගමනේ කවිකාර සිත්හසට මං ගෙන ආවා මා විසින් ලියන ලද කවි පන්ති 3ක්. ඒ කවි පන්ති 3න් මම ඉස්සෙල්ලම තෝරගත්තේ ලෝකයේ සදාකාලිකවම එකිනෙකට බැඳිච්ච මහා සෙනෙහසක්. ඒ සෙනෙහස මං හිතන්නේ මේ ලෝකයේ කොතනකවත් තව රැඳිච්ච නැති දෙයක්. ඒ කියන්නේ අවසන් නොවු ඉමක් නොවු ඉමක් දැකිය නොහැකි බැඳීම. මේ බැඳීම ජීවිතේ කිසිම දවසක කිසිම කෙනෙකුට ඉවත් කරන්න පුළුවන් බැඳීමක් නෙමෙයි. මේ වගේ නිර්මල සෙනෙහසක් කවදාවත් කා තුලවත් ඇති වෙලා නැහැ. මගේ පළවෙනි කවි පන්තිය වශයෙන් මම තෝරගත්තේ මව සහ පුතු කියන තේමාව යටතේ එන කවි පන්තිය. මම කැමති ඒකෙන් පදයක් දෙකක් කවියක් දෙකක් ඔයාලට ඉදිරිපත් කරන්න. මම ඒක මෙන්න මෙහිම කියලා ඉන්නම්. මගේ පළවෙනි මව සහ පුතු කියන කවි පන්තියේ පළවෙනි කවිය මෙන්න මෙහිම කියනවා. නලමුදු සුවඳ සේමෞසෙනේ අස ගැලුවා ඇති නැති කමට එය කිසි වෙනසක් නැතුවා උතුරන සිනා උතු හදවත ළඟ ඇතුවා මවගේ සිතට ඒ සෙනෙහස ජය පැතුවා නලමුදු සුවඳසේ මව් සෙනෙහස ගැලුවා මිනිසෙක් හරි සත්වයෙක් හරි කවුරුන් හෝ මවක් සහ පුංචි පුතෙක් අතර ඇතිවෙන ඒ සෙනෙහස මවකගේ නල මුදු සුවඳ ලෙසෙන ඒ ආදරය මං හිතන්නේ කාටවත් කොතනින්වත් ලැබෙන්නේ නැති දෙයක්. ඒක දුප්පත් උනත් පොහොසත් උනත් මහා මන්දිරයක උනත් කුඩා අතුපැලක උනත් අම්මා කෙනෙක්ගේ දරුවෙක්ගේ අතර ඇතිවෙන ආදරය බැඳීම කොතනකවත් වෙනස් කරන්න බෑ. අපි කතාවටත් කියනවා උණු හපුළු අම්මට උගේ පැටියා මැණිකක් කියලා. ඒ වගේ තමයි. කොතැනක හෝ කවදා හෝ සතෙක් හරි මිනිස් සත්වයෙක් හරි මව් සෙනෙහස කියන එක ඇතුලේ මවකගේ සෙනෙහස පුතෙකුට තියෙන විනාශ වෙන්නේ නැහැ. තමන් බඩගින්නේ ඉඳලා තමන්ගේ මුංචි දරුවට ආහාර ටික ලබා දෙන්න තරම් තමන් අවුවේ ගිහින් තමන්ගේ දරුවට තමන්ගේ රෙද්දකින් ආවරණය කරගන්න තරම් මව් සෙනෙහස කියන එක බොහොම වැදගත්. අපි බෝධිසත්ව රූපය ගත්තොත් මවක් මොනතරම් දරුවෙකුට ආදරය කරනවද කියලා බෝධිසත්ව ජීවිතෙත් කියවෙනවා. ඔබ දන්නවා අප දන්නවා අපි හැමෝම දන්න කාරණාව. අම්මා කියන වචන ටික නැතුව ගෙයක් කියන එකේ කිසිම එළියක් නැහැ. ඒක අනිත් එක තමයි දරුවෙකුගේ සිනහව මවගේ සිතට ඒ සිනහව ජය පැතුවා.
අම්මා කෙනෙක්ගේ හිතකට දරුවෙක්ගේ සිනහවෙන් එන ජීවිතය මවගේ ජීවිතය සතුටක් බවට පත් කරනවා එක මහපාරේ යාචක දිවිය ගත කරන්නෙක්ගේ හරි මහා මන්දිරයක හරි දෙක කිසිම වෙනසක් නැතුව ඒදී සිද්ධ වෙනවා. ඊළඟ කවිය තමයි මෙන්න මෙහෙමයි ඊළඟ කවිය කියන්නේ. සිසිලස මවගේ නිරතුරු හිසට වෙත මිල මුදලක් නැතත් හදවත් පිරියත ඇය විඳි දුකත් දරුවදරින් වැසී ඇත මව් පුතු සෙනෙහසට කිසිවක් අවැසි නැත. අම්මා කෙනෙක් නිරන්තරයෙන්ම තමන්ගේ දරුවගේ ඉහට සිසිලසක් වෙන්නේ. කිසිම දවසක අම්මා කෙනෙක් තමන්ගේ දරුවගේ හිසට ගින්දරක් වෙන්නේ. ඒ වගේම මිල මුදලක් තිබුණත් නැතත් දරුවා කෙරේ ඇතිවන ආදරයෙන්, කරුණාවෙන්, දයාවෙන් නිරන්තරයෙන්ම මවගේ හදවත පිරීලා තියෙන්නේ. අම්මා කෙනෙක් කොච්චර දුක් විඳා ඇය විඳි දුකක් දරුව අතරින් වැසී ඇත. අම්මා කෙනෙක් කොච්චර දුකක් විඳත් දරුවෙක්ගේ ආදරණීය වචනයකින් අර විඳින දුක පහව යනවා. මේක ලෝකයේ කිසිම දවසක වෙනස් වෙන්නේ නැති කාරණාවක්. මව් පුතු සෙනෙහසට කිසිවක් අවශ්‍ය නැත. අම්මා කෙනෙක්ගේ පුතෙකුගේ ආදරයට කිසිම දෙයක් කාරණාවක් වෙන්නේ. ඒ කාරණාව තියෙන්නේ අම්මා කෙනෙක්ගේ හදවතින් ගලන සෙනෙහස දරුවෙක්ගේ මුළු ලෝකයම වදාවැළඳ ගන්න නිසා. ඒක හැම කෙනෙකුටම පොදුයි. දුප්පත් උනත්, පොහොසත් උනත්, අංග විකල වුණත්, මොන වුණතා තිබුණත් අම්මා කෙනෙක්ගේ පුතෙකුගේ ආදරේ මේ ලෝකේ වටිනාම දෙයක්. ඊළඟ කවිය තමයි ඒකේ තියෙන මගේ මෙන්න මෙහෙම කියන්නේ. සුරතල් සිනා මුළු ලොව අමතක කරවා වපුතුර දවයි ලේ රතු කිර කට හරවා මානස විලේ පිපිසුදු නෙලෝ මක්දරුවා මව් හදවතට හැම කරදර දුරු කෙරුවා. දරුවෙක්ගේ සුරතල් සිනාවක් ඇත්තටම ඕනම කෙනෙකුට අම්මා කෙනෙකුට දරුවෙක්ගේ සුරතල් සිනාවක් කියන්නේ මුළු ලෝකෙම අමතක කරනවා. දුකේදී සැපේදී වැළපීමේදී දරුවෙක් දුක් වෙනවා කියන එක දැනෙනවා නම් ඒ සුරතල් සිනාව නැතිනම් මවක් වැළපෙනවා. ඒ වැළපීමක් නැතුව යනවා දරුවෙක්ගේ සුරතල් සිනාවක් අම්මා කෙනෙකුට දකින්න ලැබෙනවා. මොකද දරුවා හරි අවංකයි, අව්‍යාජයි. එයාට දැනෙනවා නිරන්තරයෙන්ම අම්මගේ ආදරේ රැකවරණේ තමන් වටා තියෙනවා කියලා. ඒ තියෙනවා කියලා දැනෙනවා නම් නිරන්තරයෙන්ම ඔහු සිනා වෙනවා.
මට මේවා හොඳ අත්දැකීම් තියෙනවා මගේ මුළු ජීවිත කාලෙම මම ගත කළේ කුඩා දරුවෙක් එක්ක. මම ගුරුවරයෙක් වෙන කාලේ 1 2 3 4 5 ශ්‍රේණිවල දරුවෝ අම්මා නැති වුණාම විශේෂයෙන් එක වසරට බාර දෙන කාලේ බාර දෙන දවසට අම්මගේ ඇඟේ එලිලා අඬා වැළපෙනවා. ඒ මොකද එයාට එයාගේ රැකවරණේ නැති වෙයි කියලා බයයි. දෙවන මව හැටියට තමයි ගුරුතුමිය එන්නේ. නමුත් පළවෙනි මවගේ සෙනෙහස තමයි දරුවන්ට දැනෙන්නේ. ඒ වගේම තමයි තමන්ගේ පපුතුර දවන ලේ රතු කිරකට හැරෙන එකම එක කෙනා තමයි අම්මා. දරුවගේ සෙනෙහස ආදරය නිසා තමන්ගේ ඇඟේ ලේ ටික රුහිරු බවට පත් කරලා දරුවෙක් වෙතට ලබා දෙනවා. ඒක මානස විල කියන්නේ බොහොම සුද්ධවන්ත විලක් ඒකේ පිපෙන සුදු නෙළුමක් වගේ තමයි අම්මගේ ආදරේ. ඒ ආදරේ කිසිම දරුවෙකුට මේ ලෝකේ ඉවත් කරන්න බැරි තරම් ආදරයක්. ඕනම කරදරයක් අවසාන පදේ මගේ මෙහෙමයි එන්නේ. මව් හදවතට හැම කරදර දුරු කෙරුවා. මේ දරුවෙකුගේ තියෙන සෙනෙහස අම්මට තියෙන හැම කරදරයක්ම දුරු කරනවා. ඒක සත්ත්ව ලෝකයේත් එහෙමයි. අපි දැකලා තියෙනවා වඳුරු පැටයෙක් මොකද කරන්නේ අම්මා නිරන්තරයෙන්ම බඩ බැඳගෙන තමයි එකතු කරන් යන්නේ. කැංගරු පැටියෙක් අර පැසට දාලා ඒ පැසේ අරගෙන තමයි ඒ අම්මා යන්නේ. තුම්පත් රැළ නිරන්තරයෙන්ම අර පුංචි පැටියා මැදි කරගෙන තමයි ගමන් කරන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන හැම දෙයකම වැඩිය වටින්නේ මවක් සහ පුතෙක් අතර තියෙන ඒ සෙනෙහස. ඇත්තටම මට ඕන උනේ මේ කවි පන්තියෙන් අන්න ඒ ටික එලි දක්වන්න. මොකද මමත් මවක්. මේ ලෝකේ කාන්තාවන් වෙන වැඩි දෙනෙක් මව්වරු. එතකොට අම්මා කෙනෙක්ගේ ආදරය සෙනෙහස එලි දැක්වීමක් හැටියට තමයි මම මේ කවි පන්ති එළියට දැම්මේ. මං හිතන්නේ ඒකට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැති මගේ හදවතේ තිබුණේ සංකල්පනාව. නලමුදු සුවඳ සේමෝසනේ හස ගෙලුවා ඇති නැති කමට එය කිසි වෙනසක් නැතුවා උතුරන සිනා උතු හදවත ළඟ ඇතුවා මවගේ සිතට ඒ සිනහව ජය පැතුවා සිසිලස මවගේ නිරතුරු ඔහු ඉසට වෙති මිල මුදලක් නැතත් හදවත් පිරී ඇති ඇය විඳි දුකත් දරුවදරින් වැසී ඇති මව් පුතු සෙනෙහසට කිසිවක් අවැසි නැති සුරතල් සිනා මුළු ලව අමතක කරවා
පපුතුර දවයි ලේ රතු කිරකට හරවා මානස විලේ පිපිසුදු නෙළු මක් දරුවා මව් හදවතට කරදර විඳි දුරු කෙරුවා. ඇත්තටම මේ කවි පන්තියෙන් කියවෙන්නේ බොහොම සුන්දර හැඟීමක්. ලෝකයේ සදාකාලිකම කිසිද දවසක නොවෙනස් වන සෑම මනුෂ්‍ය වර්ගයකටම සත්ව වර්ගයකටම අදාළ වෙන බොහෝම සුන්දර කාරණාවක්. ඒ තමයි මව් සහ පුතු අතර තියෙන බැඳීම. මවෙක්ගේ දරුවෙක්ගෙත් අතර තියෙන බැඳීම මේ ලෝකේ කිසිම දෙයකට යට කරන්න බෑ. මම මේ කවි පන්තියෙන්නුත් කියලා තියෙන්නේ එන්නේ කාරණාව. ඒ කියන්නේ අම්මගේ සෙනෙහි හරියට නලමුදු සුවඳක් වගේ. නලමුදු සුවඳ කියන්නේ හරිම සුන්දරයි. ඒක හරිම ආස්වාදජනක හදවතට දැනෙන සිසිලස ගෙනෙන සංතාපය දුරු කරන සුන්දර හැඟීමක්. අම්මගේ ආදරෙත් ඒ වගේ. ඒ වගේ තමයි ඒක ගලා හැලෙන්නේ. මොනතරම් රශ්මියක් දැනුණත් ඒක නිවා සැලසෙනවා අම්මා කෙනෙක්ගේ ආදරෙට. අම්මගේ ආදරය කොයි වගේද කියන්නේ ඒක ඇති නැති කියන්නේ ඒ කියන්නේ කොච්චර සල්ලි තිබුණත් නැතත් පොහොසත් වුණත් දුප්පත් වුණත් අම්මා කෙනෙක්ගේ දරුවෙකුට දක්වන සෙනෙහස කවදාවත් වෙනසක් වෙන්නේ. ඒකට හේතුව තමයි මව් සෙනෙහස කියන එක හරිම කිසිම දවසක වෙනස් නොවන දෙයක්. චූටි කාලේ දරුවෙකුත් එහෙමයි. දරුවෙකුට කවදාවත් අම්මා කෙනෙක් නැතුව ඉන්න හරි අමාරුයි. ඕනම සමාජයක ඕනම තැනක දරුවෙක් වැඩියෙන්ම ඉල්ලන්නේ අම්මව. අම්මගේ උණුසුම, අම්මගේ ආදරය, අම්මගේ සෙනෙහස, අම්මගේ රැකවරණය, අම්මගේ ඇඳුමක එල්ලිලා අම්ම වටා කැරකෙන එක. ඒක දරුවෙක් හරීම කැමැත්තෙන් කරන දෙයක්. ඒක තමයි දරුවෙකුට තියෙන ලොකුම දේ. අම්මා කෙනෙකුට පුතෙක්ගේ මූණේ උතුරනේ සිනා හඬ මං හිතන්නේ මේ ලෝකෙ කොහෙටවත් ගන්න බැරි දෙයක්. අම්මා කෙනෙක්ගේ දරුවෙක්ගේ hina හඬ පුතෙක්ගේ hinaවක් දැකලා අම්මා කෙනෙක් hina වෙනවා හරි සරුවට. ඒක මේ ව්‍යාජ දෙයක් නෙමෙයි හරි අවංක hinaවක්. මේ තමයි මගේ රජා. මේ තමයි මට මගේ ලෝකයේ තියෙන එකම සම්පත වස්තුව. අම්මා කෙනෙක් හිතන්නේ එහෙමයි. චූටි කාලේ දරුවෙක් හිතන්නේත් එහෙමයි. මොකද දරුවෙකුට තියෙන්නේ අම්මා කියන ඒ ලොකු ඒකට කියන්න පුළුවන් ලොකු අම්මා කියන්නේ දරුවෙකුට මහ මෙරක්. ඒ වගේ. අම්මගේ ජීවිතේට පුතාගේ හිනහව හරියට ජයක් ගානියක් වගේ. ඒක තමයි මගේ පළවෙනි කවියේ තියෙන තේරුම. සිසිලස මවගේ නිරතුරු ඔහු හිසට වෙති. අම්මා කියන කෙනාගේ සිසිලස ආරක්ෂාව ආදරය සෙනෙහස නිරන්තරයෙන්ම පුතෙක්ගේ හිසකට ලැබෙනවා. නියම අම්මා කෙනෙක් නම් තමන්ගේ ලේ කිරි වලින් හදාපු දරුවව ඒ හිසට නිරන්තරයෙන්ම අම්මගේ සිසිලස ලැබෙනවා.
කොච්චර මුදල් තිබුණද දුප්පත්ද පෝසත්ද කියලා නෑ. මිල මුදලක් නැතත් හදවත් පිරී ඇත. අම්මෙකුගේ පුතෙකුගේ ඒක අපි කියමුකෝ මහපාරේ යාචක දිවිය ගත කරන දෙන්නෙක්ගේ. අම්මා කෙනෙක් පුතෙක් නම් අනිවාර්යයෙන්ම ඒ දෙන්න අතරත් තියෙන මාර බැඳීමක්. ඒක මේ සල්ලි තිබුණද නැද්ද කියලා නෑ මේ බැඳීමට. ඒක පුදුමාකාර ආදරයක්. ඒක තමයි මගේ දෙවෙනි පෙළේ තියෙන ඊළඟට ඇය විඳි දුකත් දරුවදරින් වැසී ඇත. කොච්චර දුප්පත් අම්මා කෙනෙක් වුණත් තමන්ගේ දරුවගේ ආදරයෙන් හිනාවෙන් තමන් විඳින දුක නැත්තටම නැති වෙලා යනවා. ඒක තමයි මවක් කියන එකේ ප්‍රධාන තේරුම. අම්මා කෙනෙක්ගේ ඒ සුන්දර වූ ආදරය, සෙනෙහස, රැකවරණය දරුවගේ හිනාවෙන් අර විඳින දුක කොහේ යනවද කියලා හොයන්න බෑ කෙනෙකුට. ඒ තරම් අම්මගේ ආදරේ. අම්මා කෙනෙක්ගේ පුතෙකුගේ ආදරයට කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම බලන්නකෝ ඕන වෙලාවක බලන්න අම්මා කෙනෙක් චූටි දරුවෙකුත් එක්ක ඉන්න වෙලාවට ඒ දෙන්න hina වෙනවා. හරි සතුටින් ඒගොල්ලන්ගේ මුණ පිපිලා තියෙන්නේ. මව් පුතු සෙනෙහසට කිසිවක් අවශ්‍ය නැත. අන්න එහෙමයි ජීවිතේ දුවන්නේ. අම්මා කෙනෙක්ට චූටි කාලේ පුතෙකුගේ අම්මා කෙනෙකුටයි කිසිම දෙයක් වුමනා නැහැ. ඒ දෙන්නට අවශ්‍ය වෙන්නේ ඒ දෙන්න විතරයි. මවගේ උණුසුම, මවගේ රැකවරණය ඒව තමයි වුමනා වෙන්නේ. අම්මා කෙනෙක්ට දරුවෙගේ මේ ජීවිතේ මේ හුරතල් හිනාව මුළු ලෝකෙම අමතක කරන තමන් විඳින දුක. මුගක් අම්මලා හරි දුක් විඳිනවා. අම්මලා මේ දරිද්‍රතාවය විශේෂයෙන්ම මමගේ මේ කවි පන්තියේ දරිද්‍රතාවයෙන් පිරිච්ච අම්මිකුගේ පුතෙකුගේ ක්‍රමවේදයකට තමයි හැදුනේ. ඒ සිතුවිල්ලක් ඔස්සේ තමයි ලියුනේ. එතකොට මේ සිතුවිල්ලස්සේ ලියවෙනකොට අම්මට තමන් ඉන්නේ මොකද්ද, තමන් කරන්නේ මොනවද, තමන් මොනතරම් බර වැඩක යෙදෙනවද ඒව මොකෝවත් නැහැ. අම්මත් දරුවව එල්ලගෙන ඒ දරුවත් එක්ක සිනා වෙමින් තමන් කරන ඕනම දුෂ්කර කාර්යයක් කරනවා. ඒක තමයි කියන්නේ සුරතල් සිනා මුළු ලොව අමතක කරවා පපුතුර දවයි ලේ රතු කිරකට හරවා. මුළු ලෝකම අමතක කරලා කිසිම දෙයක් කෑවක් නැතත් හැම විටම අම්මා කෙනෙක්ගේ පපුවේ හදවතේ ඇති වෙන තෙතමනය සෙනෙහස රතුලේ කිරට හරවලා දරුවට යවෙනවා. ඒක මේ ලෝකයේ තියෙන විශ්වකර්ම බලය. මේ ලෝකයේ තියෙන ලොකුම පුදුමාකාර බලයක් ඒක. ඒක කිසි කෙනෙකුට කියන්න බෑ මෙන්න මේ බලවේගය. ඒක මං හිතන්නේ පුදුම සහගත දෙයක් තමයි රතුලේ කිරට හරවලා දරුවෙක් වෙතට යන එක. ඒක හරියට මානස විලේ සුදු නිලුමක් පුරනවා වගේ. අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් මහා භාවනාවක් කරනවා වගේ. ඒ දරුවට තමන්ගේ රුහිරු ටික, තමන් ගන්න කෑම ටිකෙන් ලැබෙන රුහිරු ටික අවසන් බිඳුව දක්වාම අම්මා ඒ දරුවට දෙනවා. ඒ දෙන්නේ මව් හදවතට විඳි කරදර දුරු කෙරුවා. ඒ දෙනකොට තමන් කොච්චර දුකක් වින්දත් ඒවා තමන් මවට දකින්න ලැබෙන්නේ දැනෙන්නේ. මොකද ඒ සියලුම දේවල් දරුවගේ සිනහවයි ලේ කිරි කර දීමයි එක්ක සියල්ල නැති වෙලා යන. ඒ තරම් අම්මිකුගේ පුතෙකුගේ සෙනෙහස හරිම ප්‍රබලයි. පුංචි කාලේ දරුවෙක් අම්මා කෙනෙක් එක්ක ඉන්නකොට කාටවත් අයින් කරන්න හම්බෙන්නේ නැහැ. ඉවත් කිරීම කියන එක හිතන්නවත් හම්බෙන්නේ. අපි දැකලා තියෙනවා අම්මගේ සෙනෙහස නලමුදු සුවඳ වගේ තමයි අපි වටාත් කරගෙන හැටි. බොහොම අපූර්ව කවි පන්තියක්. ඒ වගේම අපූර්ව විශ්ලේෂණයක්.
හොඳයි මල්ලිකා මහත්මිය අපි බලමු ඔබේ ඊළඟ කවි පන්තිය කොහොමද ඔබ විස්තර කරන්න කියලා. කවිකාර සිත්තහසට ඊළඟට මම තෝරගත්තේ මන් ලියාපු නිසදැස් ආකාරයේ කවි පන්තියක්. මේක තාලෙට ගායනා කරන්නත් පුළුවන්. මේකෙන් ගම්ම්‍ය වෙන්න ඕන වුණේ මට බොහොම දුක්ම සුජී කතන්දරයක්. ඇතරම ලෝකයේ රඳා පැවැත්මත් එක්ක අර චූටි කාලේ පුංචි කාලේ අම්මා තාත්තගේ සෙවණි හැදිලා අම්මා තාත්තත් එක්ක ජීවත් වෙලා අම්මා තාත්තගේ ශ්‍රමයෙන් සහ කාලයෙන් ඉදිරියට ගිහින් ලෝකෙට දායාද කරන දරුවෝ හිමින් ලොකු වෙලා ඔවුන් ලෝකයේත් එක්ක එකතු වුනහම සමහර දේවල් අමතක වෙනවා. මේක හරි ඛේදජනක සිද්ධියක්. මේ ඛේදජනක සිද්ධිය මුගක් වෙලාවට මට දැනෙනවා මොකද වැඩි කාලයක් රැකියාවත් එක්ක මහපාරේ මිනිස්සුත් එක්ක ගැවසෙනකොට මට දකින්න ලැබෙන දේවල්. මම ඒවක මගේ පන්හිඳට ඇතුළත් කළේ මෙන්න මෙහෙමයි. මම ඒක මගේ පන්හිඳෙන් අමුණගත්තේ මෙන්න මෙහෙමයි. එරමිනියා කටු කැලේ කැපු හේන් එදවසේ නුඹේ බඩ වියතටයි සරිකලේ මා පුතේ තක්සලා වේ සතුට ජීවිතය වූ නුඹේ මහමෙදුරු හීනිනුත් දුටුවාද මා පුතේ නුඹේ මව්ගේ ශරීරේ හුස්ම ගියේ මාවතේ පොතු සොයා පීරුවේ ගම්දනව් මා පුතේ මැටි ගෙපැල දිය උනේ නුඹ නුදුටු සෙනෙහසේ ගත සවිය නැති උනේ ආදරේ මා පුතේ. මෙන්න මේ කතාව තුල මගේ හදවතට බලපාපු ගොඩාක් දේවල් තියෙනවා. ඔව් ඔබගේ දෙවනි කවි පන්තියත් ඔබ අපූර්වට විග්‍රහ කළා. කවිකාරී අහයි. කවියක පද අතර නොකියවෙනදී කියවන්න තමයි මේ අවස්ථාව ලැබෙන්නේ කවිකාර සිත්තහසේ. හොඳයි අපිට දැනගන්න පුළුවන් වේවි නේද ඊළඟ කවි පන්තියෙන් ඔබ කවියක නොකියවෙන දේ කියවන හැටි. කවිකාර සිත්තහසට ඊළඟට මම ඉදිරිපත් කරන්නේ මුළු ලෝකෙම ජීවත් කරන තවත් එක කතාවක්. බාල මහලු නවයෝන් තාරුණ්‍ය අභිෂේකලත් හැම කෙනෙක්ම අත්විඳින්න කැමති මේ මුළු විශ්වයේම ජීවත් කරන එක්තරා කතන්දරයක් තමයි මම මේ කතා කරන්නේ. මම හිතන්නේ ලෝකෙම කැරකෙන්නේ මේ වට. කාන්තාව පිරිමි ආදම් මේ වගේ ඉඳන්ම කැරකුනේ මේ වට. විජය රජතුමාට කුවේණිය තමන්ගේ රට ප්‍රදානය කළේ මේ නිසා. තමන්ගේ හදවතේ තිබුණු ඒ සුන්දර හැඟීම් නිසා තමන්ගේ ජනතාවට විරුද්ධ වෙලා යක්ෂ ගෝත්‍රිකයන්ට විරුද්ධ වෙලා තමන්ගේ නෑදෑයෝ අතහැරලා දාලා පිටතින් ආපු විජය කියන තරුණයාට ආකර්ෂණය වෙමින් දුන්නු සෙනෙහස මත තමයි කුවේණිය තම රාජධානිය පවරා දෙන්නේ.
සාලි අශෝකමාලා. චණ්ඩාල කුලේ අශෝකමාලාව, රජ කුලේ සාලිය තමන්ගේ භාර්යාව බවට පත් කරගන්නෙත් ඒ නිසා. දස්කොන් ප්‍රමිලා වෙනුවෙන් මරණය වෙනදගන්නෙත් ඒ නිසා. අනන්ත වූ කාන්තාවන් ජීවිත කාලෙම තනිව ගත කරන්නේ ඒ නිසා. බොහෝ තාරුණ්‍යයේදී හමු වෙන යම් යම් කාන්තාවන් නිසා හදේ පළපැදියම් කරගත්ත ඒ සුන්දර වචන ටික නිසා ජීවිත කාලයේම තනිකඩව ගෙවන පිරිමිත් ඕන තරම් ඉන්නවා. රජගෙදර රජකම හැර දාන්නේ හැරී කුමාරයා මෙන්න මේ කාරණාව නිසා. එකිනෙකා මරාගන්න, දෙස් දුවල් තබා ගන්න මේ වින්දනීය වචන ටික නිසා. ආදරේ මම කවිකාර සිත්හසට අවසානයට ගෙනත් දෙන්නේ මෙන්න මේ මම අලුතෙන්ම ලියාපු කවි පන්තිය. මුහුණු පොතට මම ඉදිරිපත් කරපුවාම මේකට විශාල ලයික් ප්‍රමාණයක් ලැබිලා තිබුණා. මේකේ නම තමයි වෙන්ව ගිය පෙන්වතාගේ උපන්දිනේ. නව යෞවනය සුන්දර වූ ප්‍රේමය වැඩිහිටි වියේ පසු වෙන අය මහලු වියේ පසු වෙන අය හොයන්නේ ආදරේ. ඒ ආදරේ නොමියන හදවතින් හැමදාම වින්දනීය ලෙස ස්මරණය කරනවා. ජීවත් වෙන මිනිසු හැමෝටම මේක අවශ්‍යයි. ඒක සම්මතද අසම්මතද එහෙම කියලා දෙයක් නැහැ. බැඳීම් කියන එකත් එක්ක එන ආදරේ. එක වහලක් යටට වුණාට එක වහලක් යටට වෙන හැම මිනිහෙක්ම ගැහැණියෙක්ම Taman ආදරය කරන ආදරණීය පුද්ගලයා එක්ක එක වහලකට යනවා අඩු වෙන්න පුළුවන්. නමුත් හදවතින් බැඳිච්ච ආදරයක් අමතක කරන්න හුඟක් වෙලාවට අමාරුයි, අපහසුයි. මේක තමයි මගේ කවිකාර සිත්හසට දෙන තුන්වෙනි කවි පන්තිය. වෙන්ව ගිය පෙන්වතාගේ උපන්දිනේ. ඉතින් මෙහෙමයි මම මේ කවි පන්තිය ලිව්වේ. සුමුදු සඳ එළියේ සිට ගිතූ පෙම් කතාවේ රැහෙන් මෙමි නොතිබුණද රන්සිනා තලාවේ හදට එබි කම් කරා දැනෙනසේ කලාවේ ඒ දිනෙත් අදත් මට ඉඟි කරයි විරාවේ. මේ සිව්පදයෙන් කියවෙන්නේ මේ ආදරේ තියෙන තරම. ඒ ආදරේ ගෙනාවේ සුමුදු සඳ එළිය වගේ. ඒ පෙම් කතාව ගොඩ නැගුණේ සුන්දර හඳ එළියක තියෙන මෙලෙක් ස්වභාවයෙන්. කාන්තාව සහ පිරිමියා අතර ඇතිවෙන ඇය සහ ඔහු අතර ඇතිවෙන ආකර්ෂණයත් එක්ක මේ සුන්දර සඳ එළිය
ඔවුන්ගේ ආදර විජිතයට ලොකු බලපෑමක් ඇති කළා. ඒ දෙක රැහැන්වම බැඳලා තිබුණේ. ඒ ප්‍රේමයට රැහැනකින් බැඳිලා තිබුණේ. ඒක අසම්මත ප්‍රේමයක්. ඒ වුණාට ඒක හරි රන් සිනා තලාවක්. ඒක බුදුම විදිහට හද බැඳගත් ආදරයක්. හිතට එබිකම් කෙරුවේ හරි කලාත්මක වේ ආදරේ. ඒ සෙනෙහස. ඇයගෙන් ඔහුගෙන් ඇයට ලැබුණි පුදුමාකාර විදිහට කලාත්මක ආදරයක්. ඒ තරමට එයාගේ හදවතට ඒ ආදරේ දැනුණා. අද වෙනකොට ඒක විරහවක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ වුණත් ඉඳ හිට ඒක ඉඟි කරලා මතක් කරනවා ඒ ආදරේ සුන්දර බව. ඇත්තටම හදවතකට ආදරේ දැනුණා නම් ඒ ආදරේ සුන්දර බව දැනෙන්නේ හිමයි. සැබවින්ම ප්‍රේම කළා නම් ඒ ආදරේ එතෙන්ට තව කාටවත් එන්න බැරි තරම් සුන්දරව තිබුණා නම් ඒ ආදරේ ඒක හැමතිස්සෙම ඉඟි කර කර හෝ හදවත වේදනාවට පත් කරමින් හෝ ඒ ආදරේ නිරන්තරයෙන්ම තමන් වටේ කැරකෙනවා. ඊළඟට ඒ කවියේ ඊළඟ එක තමයි මෙන්න මෙහිමයි කියවෙන්නේ. ජන්මදින ගෙව්වා එදා මගේ උරමතේ වෙතිර සුසුමන්සලා සනසුනා මගේ වතේ ලෝකයක් එරෙහි වී ගිලුණත් සුවගතේ මහමරක් සේතවම ඉන්නවා දවතේ. එදා එයාගේ උපන්දිනේ ගෙව්වේ කොහොමද? එයාගේ උපන්දිනේ ගෙව්වේ මගේ උර මතේ. එදා එයා උපන්දිනේට ඇවිල්ලා තුරුල් වෙලා සෙනෙහසින් උර මතේ ඔළුව තියාගෙන තමයි එයාගේ උපන්දිනේ සැමරුනේ. වැතිර සුසුමන්සලා සනසුනා මගේ වතේ. ඊට පස්සේ මගේ ශරීරේ වැතිරිලා සුසුමන් පහ කරලා සනසිනා කිසිදු බාධාවකින් තොරව. ඒක සිදු වුණේ ඒ ආදරේ නිසා, ඒ සෙනෙහස නිසා. ඒක පුදුම සෙනෙහසක්. කිසිම දෙයකට ඒක බැඳීමක් නැති වුණාට පාලනය කරන්න බෑ. මොකද ඒක තමයි බැඳීම කියන්නේ. ඒ බැඳීම තුළ ඇතිවෙන සෙනෙහස කාටවත් දකින්නත් බෑ, ඉවත් කරන්නත් බෑ. ඒ වුණාට ලෝකෙම එරෙහි වෙලා ඒ සුවය දෙන එක ගතෙන් ගිලිහිලා ගියා. හැම හදවතකම තියෙන ඒ විරහ භාවය ඇයට දැනෙනවා බොහොම ශෝකජනක ලෙස. ඒ බලාපොරොත්තු වුණු ඒ සුන්දර උණුසුම, සුව ගතේ තියෙන උණුසුම ඇගෙන් ගිලිහිලා ගියා. ඒ වුණාට මහා මෙරක් වගේ තවම එදා ගත කරපු දිනේ අදවතේ රැඳිලා තියෙනවා. ඇත්තටම ආදරය කියන්නේ යන්නේ වගේ. ඒ ආදරේ කවදාවත් නැතිව යන්නේ. සැබවින්ම ආදරය කළා නම් ඒක නැතිව යන්නේ නැහැ. ඒක එහෙමම රඳා පවතිනවා. සැබවින්ම කෙනෙක් ආදරය කළා නම් ඒ ආදරේ කවදාවත් නැතුව යන්නේ.
ඒක මොන ප්‍රශ්න ආවත් මොන දේවල් ආවත් ඒක රැඳෙනවා. ඒක තමයි බැඳීම කියන්නේ. ඒක තමයි සෙනෙහස කියන්නේ. ඊළඟ කවියේ තමයි ඊළඟ තියෙන්නේ මෙන්න මෙහෙම. ලසූ සිත දැවෙනවා හැම විටම නොදැනේද අදත් මේ සෙනෙහසම මහෝගය සේවීද සුසුමක්ව ඔබ වටා රිදුණු සිත ගැවසේද උපන් දින සැමරුමට අදත් මෙහි එනවාද ඇතරම මොනතරම් දැවෙනවද ඒ හදවත ලසෝ සිත දැවෙනවා හදවත ලසෝ තැවුල් දෙන හදවත දැවෙනවා හැම විටම දැනෙන්නේ නැද්ද ඔයාට එදා සැනසුණු හදවත අද ඔබ වෙනුවෙන් බලන් ඉන්නවා ඒක දැනෙන්නේ නැද්ද ඔයාට ආදරය කියන්නේ මොකක්ද කියන එක මොනතරම් දුක්ඛදායී විරහවේ වේදනාව කොච්චර දුක්ඛදායීද කියන එක මේ වචන වලින් එළියට පයින්නේ ඊළඟට අදත් ඒ සෙනෙහසතම මහෝගය වීද අදත් ඒ සෙනෙහස එහෙමම හදවතේ තියෙනවා මහෝගයක්සේ වගේ තමයි දැනෙන්නේ සුසුමක්ව ඔබ වටා රිදුණු සිත ගැවසේද ඔබ නිසා මගේ හදවත රිදිලා තියෙන්නේ ඒත් මට ඒක අමතක කරන්න බෑ ඒක සුසුමක් වටේ ඔබ වටේ ගැවසෙනවද ඔබට දැනෙනවද ඒක උපන් දිනේ පහුවෙලා අවුරුද්දකට පස්සේ තමයි මේ ඇය ඔහුට කියන්නේ ආදරය කියන්නේ යන් එහෙමයි හදවතේ සෙනෙහස කියන්නේ යන් එහෙමයි ඊට පස්සේ අහනවා තමන්ගේ හදවතෙන් තමන්ගේ ආදරයෙන් අහනවා උපන් දින සැමරුමට අදත් මෙහි එනවාද එදා ඔබ ආවා ඒ උපන් දින සැමරුම මාත් එක්ක ගත කළා එක විරහාවක් බවට පත් වුණා ඒත් මගේ හිතේ වෛරයක් ඔබ කෙරේ නෑ අදටත් තියෙන්නේ ඒ සොඳුරු ආදරයක් මම අදත් බලාගෙන ඉන්නවා ඔබ පැමිණෙන්නේ නැත්තේ ඔබට පිදුවේ සුන්දර ආදරය කවදාවත් හදිවතින් ඉවත් කරන්න බැරි තරම් ආදරයක් ඔබ එදා උපන් දින සැමරුමට ආවා අද අවුරුද්දකට පස්සේ උපන් දින සැමරුම එනවා ඔබ නැපත් මගේ හදවතේ ඔබ පිළිබඳව බලාපොරොත්තුවක් තියෙනවා ඔබ අදත් මගේ ළඟට එදා වගේම උරමතේ හිස හවා ගන්න ඒ කියලා මගේ හදවතේ ඒ බලාපොරොත්තුව ඔබ වෙනකන් තියෙනවා ඉතින් මට ඕන උනේ ආදරය කියන එක ක්ෂණිකව ඇති වෙලා නැති වෙලා යන දෙයක් නෙමෙයි. ඒක ජීවිතේ මරණය දක්වාම අපි සැබෑ ආදරයක් දැක්කුවා නම් ඒක මතක හිටිනවා කියන සුන්දර වූ පණිවිඩය ලබා දෙන්න. සිනාරැල්ලක් වගේ ඇති වෙලා නැති වෙලා යනවා නම් ඒක ආදරයක් නෙමෙයි. ආදරේ නම් ඒක හදවතේ රැඳිලා තියෙනවා මොන දේවල් ආවත් මොන තත්යකට මුහුණ දුන්නත් ඒක නැවත 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 අපිව රිදවනවා බලාපොරොත්තු ඇති කරනවා සැබවින්ම ජීවිතය කියන්නේ ඒකයි ජීවිතය කියන්නේ බලාපොරොත්තුත් එක්ක මේ සියලු දේත් එක්ක සෙනෙහසත් එක්ක ගලා යන දෙයක්. ඉතින් කවකාරා සිත්හසට මම මගේ කාව්‍යයන් 3ක් ඉදිරිපත් කළා.
ඇත්තටම මම සතුටු වෙනවා. ඔයාලත් එක්ක මේ සියල්ල බෙදාගන්න හදාගන්න මට පුළුවන් වීම ගැන. අපි ජීවිතේ දකිනවා පන්හිඳෙන්. මේ පන්හිඳ කාව්‍යමය භාෂාව ලෝකයේ එකතු කරන්නත් පුළුවන්, වෙනස් කරන්නත් පුළුවන්, හදවත් සංවේදී කරන්නත් පුළුවන්. සංවේදී හදවත් වලට කවියේ ඇහෙන වචන ජීවිතය ජීවත් කරනවා. ස්තුතියි ඔබට. ඔබේ ඒ කවි පන්තියත් ඔබ ඊටාම මනහරායුරෙන් විස්තර කළා. කවි කාරසිත අහයි. මල්ලිකා මහත්මියගේ කවි පන්ති අහගෙන ඉන්නකොට අපිට දැනෙන දෙයක් තමයි කවියකින් මොන තරම් අපූර්ව දේවල් සාකච්ඡා කරන්න පුළුවන්ද කියන එක. බොහොම ස්තුතියි මල්ලිකා සිල්වා මහත්මිය අපේ කවිකාර සිත්හසට පෑයුවට අද. ඔබේ කවිකාර අනාගතයට වගේම ඔබගේ පෞද්ගලික ජීවිතයටත් සිය හඬ ඔබේ හඬ. සිය හඬ අපේ කණ්ඩායම ඔබට සුබ පතනවා. බොහොම ස්තුතියි. එහෙමනම් කවිකාර සිත්හසට මට අවස්ථාව දුන්නට බොහොම ස්තුතියි සිය හඬට. ඒ වගේම මේ සම්බන්ධීකරණයෙන් මගෙත් එක්ක හිටපු ශූරීරවන්නට බොහොම ස්තුතියි. ඉතින් සතියක පුංචි සුඹුවක් අරගෙන අදට අපි ඔබෙන් සමුගෙන යනවා. සුබ රාත්‍රියක් ආදරණීය සිය හඬ අහන අපේ ශ්‍රාවක ඔබ සැමට. සිය හඬ පරවි මයුරාහස හසුනින් අමයුරු කවි පද කරමින් ගෙත්තම් දසත පැතිරි කිවිඳුන් සිහලේ සිහල වදන් කවිසේ මැව්වේ කවිසේ මැව්වේ පැරකුම් පරපුර ගජමන් පරපුර නව කවි ගෙත්තම් කරන යොබුන් පෙළ එකම කැලක් වෙයි සරසවි වරමින් එක ලෙස සැමදා සිත් සුවපත් කළ ඇති මනුසත් භාවේ ලිසවී ගලනා දොළවාගේ සීතල දිය තුළ කිමි දෙන කලගත සෑමතැනක් මිහිරෙන් පිනවනසේ එක්වෙමු සිහලේ කිවිඳු සැමරුමට කිවිඳුන් රචිඳුන් කරන සොයාමෙට සැවලිහිනි පරවි මයුරාහස හසුනින් අමයුරු කවි පද කරමින් ගෙත්තම් දසත පැතිරි කිවිඳුන් සිහලේ සිහල වදන් කවිසේ මැව්වේ කවිසේ මැව්වේ සිය හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ
හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ